समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහා සද්ධර්ම දානානිසංසයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළ ගාථා රත්නය ධම්මපද පාළියේ පණ්ඩිත වර්ගයේ සඳහන් වන 5 වෙනි ගාථා රත්නය. පණ්ඩිත සාමණේරයන් වහන්සේ මුල් කරගෙන තමයි මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. සරියුත් මහරහතන් වහන්සේට නිතර දන් දෙන එක උපස්ථායක කුලයක් තිබුණා. ආන්ගේ උපස්ථායක කුලේ ඉපදිච්ච එක දරුවෙක් මහා ඥානවන්ත දරුවෙක් බවට පත් වුණා. මේ දරුවට නම තියෙන කොටත් ඒ මව්පියෝ නම තිබ්බේ පණ්ඩිත කියලා. හේතුව තමයි ඒ පවුලේ අනික් අයත් ඥානවන්තයන් බවට පත් කරවමින්ම තමයි මේ දරුවා උපදින්නේ. ඒ දරුවා කුසට එන්න කලින් පවුලේ අනික් අය ඒ තරම් ලොකු දැනුමක් අවබෝධයක් බුද්ධියක් ඥානයක් මුහුකුරා ගියපු අය නෙමෙයි. නමුත් මේ දරුවා මේ මවගේ කුසට ආවට පස්සේ අනිත් දරුවන්ටත් අර තිබුණ ස්වභාවයට වඩා ඥානවන්ත බවක් ඇති වුණා. අන්න ඒ නිසා තමයි ඉපදුනාට පස්සේ පණ්ඩිත කියලා නම තියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ නිතර මේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. මේ දරුවත් ක්‍රමක්‍රමයෙන් හැදිලා වැඩිලා ලොකු මහත් වෙනවා. භික්ෂූන් වහන්සේලා නිතර ඇසුරු කරන නිසා භික්ෂූන් වහන්සේලා පිළිබඳව ලොකු ලෙන්ගතුකමක් මේ දරුවට තිබුණා. පින්නතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ දරුවා ඊටාම දුප්පත් පුද්ගලයෙක් හැටියට ඉපදිලා හිටියා. නගරයේ හිටපු දිලිඳුම පුද්ගලයා. ඒ කාලේ මොහුව හැඳින්නුවෙත් මහදුගිය කියලා. නමුත් සත්පුරුෂයෙක් නිසා තමන්ට මහ පින්කමක් කරගන්න අවස්ථාවක් ලැබුණා. ඒ සත්පුරුෂකම පින්නතුනි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ එක සිටුවරයෙක් දානයක් දෙන්න තීරණය කරලා නැවත තීරණය කළා මේ නගරේ ඉන්නවා බොහෝම දුප්පත් අය. මුළු ජීවිත කාලෙටම දානයක් දෙන්න හැකියාවක් නැති අහිංසකයෝ ඉන්නවා. ඒ අයත් සම්මාදම් කරගෙනම දානයක් දුන්නොත් ඒක තවත් හුඟක් වටිනවා කියලා. පිරිස් සම්මාදම් කරවගෙන දන් දෙන එක බොහොම උසස් ක්‍රියාවක් හැටියට ශාසනය සඳහන් කරලා තියෙන්නේ. කෙනෙකුට තමන්ගේ ධනය යොදාගෙන මහා දානයක් තනියම දෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ධනය ඇතත් තවත් බොහෝ දෙනාට පින් සිද්ධ කරගන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා හිතලා බොහෝ දෙනෙක් සම්මාදම් කරගෙන දන් දෙන්නත් පුළුවන්. හැබැයි පින්තුනි ඒ වාගේ තැන්වලදී පරිස්සම් විය යුතු කරුණුත් තියෙනවා. බොහෝ දෙනෙක් සම්මාදම් කරගෙන දන් දෙනවා කියනකොට හුඟක් අය අපිට උපකාර කරනවානේ. ඒක සාමාන්‍යයෙන් අපි අපේ ගමේ ගෙදර අද පින්කමක් කරනකොටත් ඒ ස්වභාවයේ තියෙනවා. පිරිකර අරගන්න කියලා මුදල් ගෙනල්ලා දෙනවා. පළතුරු ටික අරගන්න කියලා මුදල් ගෙනල්ලා දෙනවා.
දානයට අවශ්‍ය අහවල් දේවල් ගන්න කියලා නම් කරලා කියලා මුදල් ගෙනල්ලා දෙනවා. මේ වශයෙන් මුදල්මය ආධාරත් ලැබෙනවා. ද්‍රව්‍යමය ආධාරත් ලැබෙනවා. අන්න ඒ වෙලාවට පින්නතුනි පිරිකර ගන්න කියලා මුදලක් දුන්නොත් ඒ මුදලින් පිරිකරම තමයි ගන්න ඕනේ. මොකද මේ දුන්න කෙනාගේ බලාපොරොත්තුව මේ මුදලින් පිරිකර ගන්න ඕනේ කියලා. අපි පිරිකර ගත්තේ නැත්තම් අපට වෙනම අකුසලයක් රැස් වෙනවා. ඒකයි මම සඳහන් කළේ පිරිස් එකතු කරගෙන දන් දෙන්න ගිහිල්ලා අන්තිමට අපිට පව් රැස් කරගන්න සිද්ධත් වෙනවා. එහෙම නැත්තම් ආධාරයේ කරන කෙනා ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් ආධාරයේ ගන්න වෙලාවට ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ ගන්න කෙනා. අහවල් දේ ගන්න කියලා නියම කරලා දෙනවට වඩා මේ පින්කමේ කුමන හරි දෙයකට යොදා ගන්න කියලා දුන්නොත් හරි පහසුයි. අහවල් දේ අරගන්න මේකෙන් කියලා මුදල් දෙනකොට ගන්න කෙනාට කියන්න පුළුවන් නම් මට සමහර වෙලාවට මේකෙන් පිරිකරම ගන්න බැරි වෙන්නත් පුළුවන්. දාණයට බඩු ගේන්න යෑම සහ දානයේ තවත් නොයෙක් කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලා වැඩමවා ගැනීම සඳහා අතිරේකව වියදම් වෙන තව මුදල් තියෙනවා. ඒ ආදී ඕනෑම දෙයකට යොදා ගන්න කියලා කැමති නම් මම මේක අරගන්නම් කියලා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට බොහෝසේ අකුසල් රැස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය වන්දනා ගමන් ආදී යනවා කියලා කියහම හුඟක් දෙනා ආපහු මුදල් ආදිය ලබලා දෙනවා. මේ මුදල ගෙනහිල්ලා මේකෙන් මල් අරගෙන චෛත්‍යයට පූජා කරන්න. මේකෙන් කොඩි අරගෙන චෛත්‍යයට පූජා කරන්න. මේ දේවල් සඳහන් කරලත් මිල මුදල් දෙනවා. නමුත් පින්නතුනි ඒ ගමනේ හැටියට සමහර වෙලාවට තවත් තැනක ගිහිල්ලා මල් හොයාගෙන ඇවිල්ලා පූජා කරන්න තරම් අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එක බාධාවල් පස්සේ ගමන අතරතුර ආපු නිසා. නමුත් අපි මල් පූජා කරන්නම් මේ මුදලින් කියලා අරගත්තාම ඒ මල් පූජාව කළේ නැත්තම් අපි ආපහු ඇවිල්ලා ඒ මුදල් දෙන්න ඕනේ. මල් පූජා කරන්න බැරි වුණා කියලා. එහෙම නැතුව තවත් තැනක වෙන පින්කමකට ඒක යෙදෙව්වට ඒක අපිට අකුසලයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මුදලේ අයිතිකාරයාගේ කැමැත්ත තියෙන වෙන දෙයක් කරන්න අපි ඒක යොදවලා තියෙන වෙන වැඩකට නිසා. තවත් විදිහකට කිව්වොත් ඒ අයගේ කම්මැලිකම නිසා අපිට අපාය යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ පිරිස් සම්බන්ධ කරගෙන පින්කම් කරනකොට පරිස්සම් විය යුතු කාරණත් ගොඩක් තියෙනවා. නමුත් මේ දාන දායකයා සියලු දෙනාම දැනුවත් කළා. දුප්පත් අය විතරක් නෙමෙයි රජමැදුරේ ඉඳලම දැනුවත් කළා. අන්තිමට නගරේ ඉන්න දුප්පත්ම පුජ්‍යලයා හොයාගෙන ගිහිල්ලා ඔහුටත් එක භික්ෂූන් වහන්සේ නමකට දානයක් දෙන්න කියලා මතක් කරාම බෑ කිව්වා. මට එහෙම කරන්න තරම් වත්කම් නෑ. පින්නතුනි නැවත ඇවටිලි කරලා කොහොම හරි එක භික්ෂූන් වහන්සේ නමකට දානයක් පූජා කරන්න අවස්ථාව හදාගත්තා. ඔහුත් බොහෝම සතුටින් මොකද හරි දුප්පත්නේ. ඒ නිසා දායකයා සඳහන් කරනවා ඔබ අද දුප්පත් වෙලා ඉන්නේ කණ්ඩ බොණ්ඩ නැතුව ඉන්නේ පෙර දන් දීපු නැති නිසා. ඒ හින්දා මේ ජීවිතෙත් දන් නොදී මැරිලා ගියොත් උඹේ ඊළඟ ජීවිතයත් මේ වගේම තමයි කියලා. ඒක තේරුම් අරගෙන එක භික්ෂූන් වහන්සේ නමකට දන් දෙන්න බිරිඳත් එක්ක බොහෝම මහන්සි වෙලා දරපලලා වී කොටලා දෙන්නම යන්තමට සහල් ටිකක් දුරුමිරිස් ටිකක් පොඩි මුදල ඒ අයගෙන් අරගෙන දානෙට සූදානම් වුණා. මහ දුගියා දානෙ තියෙන දවසේ උදේ පාන්දරම පලාකොළ ටිකක් කඩා ගන්න කියලා ගම් ඉවුරටත් ගියා. හරි සතුටින් යන්නේ.
වෙනද වගේ නෙමෙයි මේ සතුටින් ගීතයක් කිය යනවා. මාළු අල්ලන කෙනාට ඇහිලා ඔහු අහනවා අද මොකද උඹ හරි සතුටින් කියලා. මහදුගියා කියනවා මම අද දානයක් දෙනවනේ කියලා. ඒකට පලාකොළ ටිකක් හොයාගන්න ආවා. මාළු අල්ලන කෙනා කියනවා රජ මැදුරින් සිටු මැදුරින් තවත් නොයෙක් පොහොසත් ගෙවල් වලින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිතර නිතර පිණ්ඩපාත ලැබෙනවා. ඒ ප්‍රණීත රසවත් ආහාර භුක්ති විඳින ඒ ස්වාමින් වහන්සේලා පලාකොළ තම්බලා උඹ දෙන දානේ වළඳයිද කියලා. පින්නතිනි දුගියා නමුත් ඒ වෙලාවේ කියනවා උන්වහන්සේලා දන් වළඳන්නේ දිව පිනවන්නවත් කය පිනවන්නවත් නෙමෙයි දන් වළඳන්නේ. රස තෘෂ්ණාව නිසා දන් වළඳනව නෙමෙයි. ජීවිතේ පවත්ව ගන්න අවශ්‍ය නිසා ආහාර අනුභව කරන අය. අරමුණ ප්‍රණීත භෝජන වළඳන එක නෙමෙයි සංසාරයෙන් එතර යන්න ගුණ පුරන එක කියලා. මේ වෙලාවේ මේ මාළු අල්ලන කෙනා දුගියට කියනවා අන්න අහවල් තැන මාළු වැලක් තියෙනවා. රේමත්සියු. ඒකත් ගෙනහිල්ලා උයලා දානෙට දෙන්න කියලා. ඉතින් ඒ මත්ස්‍ය වැලත් අරගෙන ගෙදර ගිහිල්ලා මේ සියල්ලම පිළියෙල කරගෙන ඉන්නකොට ඒ ගෙදරට තවත් දුප්පත් කෙනෙක් ඇවිල්ලා කතා බහ කරලා දානේ උයලා දෙන්න ඔහු ඉදිරිපත් වුණා. දැන් ඔහු දානේ උයනවා. මහදුගියයි බිරිඳයි දෙන්නත් ඒකට උදව් කරනවා. අර උයන් දාපු පුජ්‍යලයා මහදුගියට කීවා එහෙනම් දැන් වෙලාව හොඳයි. භික්ෂුන් වහන්සේලා දානෙට වඩිනවා පේනවා පාර දිගේ. ඉතින් මේ ගෙදරටත් වඩි කියලා බලාගෙන හිටියා එක භික්ෂුන් වහන්සේ නමක්වත් වැඩියේ නෑ. අර පුජ්‍යලයා කියනවා දැන් ගිහිල්ලා එහෙනම් විහාරෙවත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවද බලලා අඬ ගහගෙන එන්න කියලා. ඉතින් විහාරෙටත් ගියා. ගිහිල්ලා බලහම සියලුම භික්ෂුන් වහන්සේලා තම තමන්ට නියමිත තැන්වලට වැඩම කරලා දාන සංවිධායකයාට මහදුගියාගේ ගෙදරට භික්ෂුන් වහන්සේ නමක් යවන්න අමතක වෙලා. මේ වෙලාවේ විහාරයේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. දැන් මේ අසරණ පුද්ගලයා අඬනවා. මෙච්චර දුක් විඳලා මෙච්චර ශ්‍රද්ධාවෙන් දානි ටික හදාගෙන ඉන්නවා. ඔබ මට හාමුදුරු කෙනෙක් එවනවා කිව්වා. තාම එව්වේ නෑ. දැන් කියනවා හාමුදුරු නෑ කියලා. රජවරු සිටුවරු මේ වෙලාවේ පින්නතුනි බලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාලිගාවට වැඩමවගෙන යන්න. නමුත් ඔහු අඬන නිසා දාන සංවිධායක හිමීටම ළඟට ඇවිල්ලා කිව්වා බුදුවරු නම් දුප්පත් අයට අනුකම්පා කරනවා. ඒ හින්දා ඔබ යන්න. පුළුවන් නම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගන්න කියලා. ඔහු බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟට යනකොට කවුරුවත් ඔහුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. නමුත් මොහු සඳහන් කරනවා මම භාග්‍යතුන් වහන්සේ ගාවටයි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියලා කියහම නවත්තන්න බෑනේ කාටවත්. ඒ නිසා මොහු භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. පින්නතුනි වැඳලා නැගිටිනකොට බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතට පාත්‍රය දුන්නා. පුදුම සතුටක්. කවදාවත් ජීවිතේ බලාපොරොත්තු නොවිච්ච දෙයක්. පාත්‍රා ධාතුවත් දෝතින් දරාගෙන එළියට එනකොට රජවරු සිටුවරු උඹට මෙච්චරක් ධනෙ දෙන්නම් මෙච්චරක් දෙන්නම් පාත්‍රය දෙන්න කී ඉල්ලනවා. ඔහොම නෙමෙයි මට රජකම දෙනවා කියලා කිව්වත් පාත්‍රය නම් දෙන්නේ නැහැ කියලා කිව්වා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ වැඩමවගෙන ගිහිල්ලා ප්‍රණීතව දානි පූජා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නම් ගෙදරට වඩිනකොටම දානයේ ස්වභාවය දකින්නකොට මඳුරගත්තා මේ දානේ හදලා තියෙන මිනිහෙක් නෙමෙයි කියලා. මොකද ආගන්තුක පුද්ගලයෙක් ආවනේ ගෙදරට. ඒ ආවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. මහලු වෙසක් මවාගෙන ඇවිල්ලා මහලු වෙසක් දුප්පත් වේශයක් මවාගෙන ඇවිල්ලා
දානේ හදලා දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් පස්සේ භාග්‍යතුන් වහන්සේටත් කාරණාව ප්‍රකාශ කළා. මේ දායකයා දානේ සංවිධානය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා බලාගෙන හිටිය අපිටත් පින් ලබන්න ක්‍රමයක්. නමුත් මේ අහිංසකයට දානි උයලා දෙන්න සම්බන්ධ වීමෙන් තමයි අපිට පින් ලබා ගන්න ක්‍රමයකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ කියලා භාග්‍යතුන් වහන්සේට වැඳලා සතුටු වෙලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දිව්‍ය ලෝකයටම වැඩියා. භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා ඉවර වෙලා ආපහු විහාරයට වැඩියා. කරපු කුසල කර්මය ගැන අප්‍රමාණ සතුටින් පස්සේ කාලේ මරණයටපත් වෙලා දෙව්ලොව උප්පත්තිය ලැබලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ සවැත් නුවර කුලගෙදරක ආන්ගේ මහදුගිය තමයි මේ පණ්ඩිත නමින් උප්පත්තිය ලබන්නේ. සරියුත් මහරහතන් වහන්සේට බොහෝම සමීපයි නිතර නිතර වඩින නිසා. වසර 7ක් වගේ සම්පූර්ණ වෙනකොට මව්පියන්ගෙන් ඉල්ලීමක් කළා මටත් මහාන වෙන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ ළඟට එක්ක ගිහිල්ලා මහාන කළා. මහාන කරලා දවස් 7ක් එක දිගට මව්පියෝ දන් දීලා පිටත් වෙලා ගියා. 8 වෙනි දවසේ සරියුත් මහරහතන් වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේත් එක්ක පිණ්ඩපාතයට පිටත් වුණා. පින්නතුනි මෙහෙම වැඩම කරනකොට මගදී දකින්න ලැබුණා මේ වේල්ලක්. කුඹුරු වලට ජලය අරගෙන යන වේල්ල. ඉතින් මේක දැකලා මේ 7 අවුරුදු වයසේ ළමයෙක්නේ. මේ ළමයා රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඒක වේල්ල. ස්වාමීනි වේල්ල කියන්නේ මොකක්ද? වේල්ල කියලා කියන්නේ කුඹුරට ජලය ගෙනියන ඇලපාර. වැවේ ඉඳලා වතුර ගේන්නේ මේකෙන්. ස්වාමීනි වැවේ තියෙන වතුර මේ ඇල දිගේ කුඹුරට යන්න වතුරට හිතක් තියනවාද කියලා ඇහුවා. නෑ සාමණේර. වතුරට හිතක් නෑ. ගොවියා විසින් තමයි මේ ඇලපාර හදලා තියෙන්නේ. කඳු පල්ලම් ජය අරගෙන, ගල් මුල් ජය අරගෙන ක්‍රමානුකූලව හැම ගොවියෙක්ම මේ වේල්ලෙන් එන වතුර පාර තමන්ගේ කුඹුරට හරව ගන්නවා. සාමණේරයන් වහන්සේ කල්පනා කළා හිත් පිට නැති ජලයේ හිත් පිට ඇති මිනිස්සු විසින් කීකරු කරලා තමන්ගේ ඕනෑ පාකම් ටික සම්පූර්ණ කරගන්නවා. උවමනාව සම්පූර්ණ කරගන්නවා. තව ටිකක් දුර යනකොට කම්මලක් හම්බුණා. ඒකේ පින්නතුනේ යකඩ වැඩ. ඊතල හදනවා. නිම් වලලු හදනවා. යකඩ වලින් කරන තවත් නොයේක් වැඩ. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඒක තමයි කම්මල. ස්වාමීනි මෙතන මොනවද කරන්නේ? යකඩ රත් කරලා යකඩ තලලා උණු කරලා නමලා නොයේක් වැඩ කරනවා යකඩ වලින්. ස්වාමීනි යකඩ වලට හිතක් තියනවද? නෑ සාමණේර. යකඩ වැඩ කරන කෙනා තමයි උණු කරලා තලලා නමලා හැඩ කරලා මේ හිත් පිට නැති ශක්තිමත් යකඩ Tamanට ඕන හැටියට කීකරු කරගන්නවා. කීකරු කරගෙන වැඩ අරගන්නවා. තව ටිකක් දුර යනකොට වඩු මඩුවක් හම්බුණා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේක වඩු මඩුව. ස්වාමීනි මෙතන මොනවද කරන්නේ? ගස් කපලා ගස් ඉරලා වෑයෙන් පළලා වෑයෙන් රැහැලා යතු ගාලා මේ රත රෝද හදනවා. රත රෝදවල ගරාදි හදනවා. ඇඳපුටු මේස හදනවා. ස්වාමීනි ලීයට හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර. ලී වැඩ කරන අය වඩු බාසුන් නැහලා තමයි හිත් පිට නැති ලීය කීකරු කරගෙන
තමන්ට ඕන විදිහට වැඩගන්නේ. සාමණේරයන් වහන්සේ කල්පනා කළා හිත් පිට නැති ජලය ගොවියා විසින් තමන්ට ඕන හැටියට කීකරු කරලා කුඹුරට ජලය ගෙනහිල්ලා කුඹුර පස්ස ගන්නවා. හිත් පිට නැති යකඩ තමන්ට ඕන හැටියට නමලා තලලා දිගෑරලා රත් කරලා තමන්ට ඕන වැඩ ටික කරගන්නවා යකඩ කීකරු කරලා කම්මල් කරුවා. වඩු වැඩ කරන කෙනා ගස් කපලා ගස් ඉරලා යතු ගාලා කැටයන් කපලා හිත් පිට නැති යකඩ තමන් හිත් පිට නැති ලීය තමන්ට ඕන හැටියට කීකරු කරගෙන වැඩ ගන්නවා. නමුත් ගොවියවත් කම්මල් කරුවවත් වඩු වැඩ කරන කෙනාවත් තමන්ගේ හිත කීකරු කරගෙන වැඩ අරගෙන නැහැ. බාහිර තියෙන දේවල් කීකරු කරලා වැඩ අරන් සතුටු වෙනවා. තමන්ගේ හිත කීකරු කරලා නැහැ. තමන් ළඟම තියෙන තමන්ගේ හිත කීකරු කරගන්න උන්ට උවමනාවකුත් නැහැ. මේ 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ කල්පනා කරනවා මම මගේ හිත කීකරු කරන්න ඕනේ. මේ අය හිත පිට නැති දේවල් කීකරු කළා නම් මට හිත කීකරු කරගන්න පහසු වෙන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි මම අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. එයි සාමණේරේ ස්වාමීනි මම යනවා හිත කීකරු කරන්න. මෙතන මුණ ගැහුණ සමහර අය ජලය කීකරු කරගෙන කුඹුරට ගෙනියනවා. සමහර අය යකඩ කීකරු කරගෙන වැඩ ගන්නවා. සමහර අය ලී කීකරු කරගෙන වැඩ ගන්නවා. ඒ වගේ වැඩ කරනවා. එහෙමනම් මට බැරිද මගේ හිත කීකරු කරන්න? ඒ හින්දා මං ආපහු වඩිනවා ස්වාමීනි. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා සාමණේරේ එහෙනම් මගේ පාත්‍රා සිවුරු දෙන්න. කුටියේ යතුරු දීලා කියනවා කුටියේ දොර අරගෙන ඇතුළට වෙලා ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න. බොහොම පුංචි දරුවෙක් නිසා යතුරු උන්වහන්සේට දීලා පාත්‍රා සිවුරු අරගෙන සාරිපුත්තයන් වහන්සේ පිටත් වෙනවා. සාමණේරයන් වහන්සේ ආපහු සැරයක් තමන්ගේ ගුරු හාමුදුරුවන්ට කතා කරනවා. ස්වාමීනි මට දවල්ට දානි අරන් එනවද කියලා ඇහුවා. ගේන්නම් සාමණේරේ. ඒ වෙලාවේ නැවතත් කියනවා ස්වාමීනි හැබැයි මට ඇල්හාල් බතුයි රේමසුයි දානෙට ඕනේ කියලා. සාමණේරේ මට ලැබෙයිද දන්නේ නැණි. නැවත වතාවක් සාමණේරයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට ලැබෙනවමයි කියලා. හිතන්න කාටද මේ කියන්නේ කියලා. අපේ ශාසනයේ සංඝ ශාසනයේ ප්‍රධානියා එහෙම නැත්නම් සඳහන් කරන්නේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලාගේ කෙලවර කියලා. ඒ භික්ෂුන් වහන්සේලා අතර කිසි කෙනෙකුට සාරිපුත්තයන් වහන්සේ ඉක්මවන්න බෑ. එවන් මහා ප්‍රඥාවන්තයන්න්ට තමයි මේ කියන්නේ ඔබ වහන්සේගේ පිනට නැත්තම් මගේ පිනට හම්බ වෙනවා කියලා. හොඳයි සාමණේරේ. හම්බුනොත් මම ගේන්න. උන්වහන්සේ කුටියට වැඩලා දොර විවෘත කරලා ආසනයේ පනවගෙන ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න භාවනා කිරීම සඳහා වාඩි වුණා. මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල සෛලාසනය රත් වුණා. මේක විශේෂ කාරණාවක් පින්නතුනි. මනුස්ස ලෝකේ දිහා දෙවියන්ට බලන්න ලොකු උවමනාවක් නැහැ. දුප්පත් මිනිස්සු දිහා බලන්න කොහොමත් උවමනාවක් නැහැනේ අසීමාන්තික සැපයක ඉඳගෙන. ඉතින් විශේෂයි අපි කාරණාවල් සමහර කරුණු නිසා පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වුණා කියලා ධර්මයේ සඳහන් කරනවා. රත් වුණ නිසා මනුස්ස ලෝකෙ දිහා බලලා තියෙනවා. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කොහොමත්
මනුස්ස ලෝකෙ දිහා බලනවා ඇති මොකද සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිළිබඳව විශේෂ වගකීමක් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට තියෙන නිසා. ඉතින් Tamanගේ පාණ්ඩුකම්බල සෛලාසනේ රත් වුනහම හේතුව මොකද්ද? පණ්ඩිත සාමණේරයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ඇතුලේ ශ්‍රමණ ධර්මයේ පූර්ණේ කරන්නයි හදන්නේ. එහෙමනම් මෙතෙන්ට දැන් ආරක්ෂාව සපයන්න ඕනේ. සතර වරන් දෙවිවරුන්ට කතා කරලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කළා සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ළඟ කුරුල්ලු කොබෙයියෝ ලේනු රෑහියෝ පිරීලා ඉන්නේ. ඒ අය එක දිගට කැහැ ගහන්න ගත්තොත් මේ පුංචි සාමණේරයන් වහන්සේට ගුණ පුරණ කාරණාවට බොහොම කරදර වෙනවා. ඒ හින්දා ඒ කුරුල්ලු කොබෙයියෝ ඔක්කොම එලවලා ආරක්ෂාවට ඉන්න කියලා. සතර වරන් දෙවිවරු කියලා කියන්නේ මහ පුදුම බලයක් තියෙන රජවරු 4 දෙනෙක්. එක්කෙනෙක් යටතේ පාලනය වෙන ප්‍රමාණය පින්නතුනි ලක්ෂ කෝටියක ප්‍රමාණයක් එක්කෙනෙක් යටතේ පාලනය වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ තරම් ප්‍රබලයි. ලක්ෂ කෝටියකට නායකත්වය දෙනවා. එවනම් කෝටි ලක්ෂ 4ක් මේ 4 දෙනා නියෝජනය කරනවා. එවන් මහා ප්‍රතාපවත් රජවරු 4 දෙනෙක් තමයි පණ්ඩිත සාමණේරයන්ගේ ආරක්ෂාවට මෙතෙන්ට එන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයොත් එනවා. පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා සාමණේරයන් වහන්සේ සඳහන් කළා වගේම රේමස් සහිත ඇල්හල්බත් ලැබුණා. උන්වහන්සේ ඒක අරගෙන වඩින්න හදනකොට දායකයෝ කාරණාව අහලා ස්වාමීනි වළඳන්න ගෙනියන්න අපි තව දෙන්නම්. වැළඳුවට පස්සේ නැවත පාත්‍රයක් පුරවලා රේමසුයි ඇල්හල්බතුයි බෙදලා දුන්නා. එයත් අරගෙන උන්වහන්සේ වඩිනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සූර්ය දිව්‍ය රාජයාට කතා කරලා සඳහන් කළා පණ්ඩිත සාමණේරයන් වහන්සේ දහවල දන් වළඳන තුරු හිරු මඩල නතර කරන්න කියලා. හිරු මඩලත් ඒ විදිහටම නතර වුණා. අපේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ළඟ දොරකඩ මහා පාංශු කුලයේ බිමෙලලා ආසනයක් හදාගෙන වැඩ ඉන්නවා. සාමණේරයන් වහන්සේට හැම පැත්තෙම ආරක්ෂාව හැදිලා. මොකද භාග්‍යතුන් වහන්සේ කලින්ම බැලුවා පණ්ඩිත සාමණේරියෝ උදේ කාලේ රහත් වෙනවද? නැත්නම් අද දවසේ සසරින් එතර වෙනවද? උදේ කාලේ මේ කාරණාව කරගන්න පුළුවන්. නමුත් අනාගාමී තත්වයටපත් වෙලා ඉන්න වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ දානේ අරගෙන ඇවිල්ලා කතා කරන නිසා රහත් වෙන්න වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තීරණය කරනවා අද දන් වළඳන්නේ සෞඛලස් නැසලමයි කියලා. අන්න ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. සාරිපුත්තයන් වහන්සේ ඈතින් වඩිනකොට කතා කරලා අහනවා ප්‍රශ්න 4ක්. සාරිපුත්තයන් වහන්සේ මේ ප්‍රශ්න 4ටම උත්තර දෙනවා. සාමණේරයන් වහන්සේ කුටිය ඇතුළේ ඉඳලා ප්‍රශ්න 4යි උත්තර 4යි අහගෙන ඉඳලා ඒ කාරණාවෙම චිත්ත ප්‍රීතිය උපදවලා සෞඛලස් නැසලා රහත් වෙනවා. සාමණේරයන් වහන්සේ රහත් වුණාට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා සාරිපුත්ත ඉක්මනට සාමණේරට දානි දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ හිම්මම ජේතවනාරාමයට වැඩියා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තව්තිසාවට වැඩියා. සතරවරන් දෙවිවරු චාතුම් මහරජිකේටම ගියා. පණ්ඩිත සාමණේරයන් වහන්සේ දන් වළඳලා ඉවර වුණාට පස්සේ හිරු මඩල යා යුතු තැනට නැවත ගමන් කළා. මෙන්න මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට දැනුණා හෙවණැල්ල වෙනස් වීමත් එක්කම මොකද්ද මේ වුනේ කියලා. කරුණාකාරණා දැනගෙන
ඒ භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා. හිර සඳ නතර කරලා පඬිත සාමණේරියෝ අවේලාවේ දන් වැළඳුවා කියලා. මෙන්න මේ වෙලාවේ පින්නතුනි මේ කාරණාව දැනගත්ත අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා මෙන්න මේ ගාථා රත්නය දේශනා කොට වදාළා. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. උදකං හි නයන්ති නෙත්තිකා. ගොවියෝ ජලය අරගෙන යනවා වැවේ ඉඳලා කුඹුරට. උසුකාරා නමයන්ති තේජනං. ඊටාම ශක්ති සම්පන්න යකඩ හීවඩුව විසින් රත් කරලා තලලා හීවැල් හදනවා. කියන්නේ නගුල් තල හදනවා. තවත් නොයෙක් වැඩ කරනවා. දාරුං නමයන්ති තච්චකා දැව දඬු කීකරු කරගෙන නොයෙක් උපකරණ වඩුව විසින් හදනවා. අත්තානං දමයන්ති පණ්ඩිතා පණ්ඩිතයා තමන්ගේ හිත කීකරු කරලා ආත්මය දමනය කරනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දේශනා කරලා පැහැදිලි කළා සසරින් එතර වෙන්න වීරිය වඩන පණ්ඩිතයෝ සංසාරයෙන් එතර යන්න වීරිය වඩන වෙලාවට සත්පුරුෂයන්ගේ අනුග්‍රහය නොඅඩුව ලැබෙනවා කියලා. පින්තුනි මේ සඳහා සංසාරේ විශේෂ ප්‍රාර්ථනා තියෙන්නත් ඕනේ. දැන් පඬිත සාමණේරයන් වහන්සේට මොනතරම් ආරක්ෂා සම්පත්තියක් ලැබුණද? සංසාරයෙන් එතර යන්න කොයිතරම් උපකාර ලැබුණද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ උපකාරය ලැබුණා. ඒ නිසාම අනාගාමී තත්ත්වයට ඉක්මෝල අරහත්ත්වයට දක්වාම යනවා. එනම් භාග්‍යතුන් වහන්සේත් උපකාර කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් දොරටුව ළඟට ඇවිල්ලා ආරක්ෂාව සැපෙව්වා. සතරවරන් දෙවිවරු හතර පැත්තෙන් ආරක්ෂාව සැපෙව්වා. හිරු දෙවියන්ගේ අනුග්‍රහය ලැබුණා. දායකයන්ගේ අනුග්‍රහයත් සාරිපුත්තයන් වහන්සේගේ අනුග්‍රහයත් ලැබුණා. මේ සඳහන් කරපු සියලු දෙනාම මේ ලෝක ධාතුවේ මහා සත්පුරුෂයෝ. අති ප්‍රබල සත්පුරුෂයන්ගේ අනුග්‍රහය සංසාරයෙන් එතර යන්න පඬිත නම් වූ 7 ඇවිරිදි සාමණේරයන් වහන්සේට ලැබුණා. අපිටත් සංසාරයෙන් එතර යන්න සත්පුරුෂයන්ගේ උපකාර පින්නතුනේ අත්‍යවශ්‍යයි. ඒ උපකාරය නැතුව මේ සසරින් මිදෙනවා කියන එක ඉතාමත්ම අමාරු දෙයක්. සසරින් මිදෙන එක කොහොමත් අමාරුයි. ඉතින් සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම නැති වුනහම කුසලයට වඩා බර වෙන්නේ අකුසලයට. ඒ හින්දා සත්පුරුෂයෝ අවශ්‍යයි. මේ ජීවිතවල පින්කම් කර කර විශේෂයෙන් පින්නතුනි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ සම්පත්තිය. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. ආන් එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට සංසාරේ කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම අවවාද අනුශාසනා ජීවිත ගොඩනගන්න සසර කෙරවල කරගන්න බොහෝසේ අපිට උපකාර වෙනවා. බොහෝසේ ලැබෙනවා. එනම් පඬිත සාමණේරයන් වහන්සේ දන් වළඳලා ඉවර වුණාට පස්සේ හිරු මඩල යා යුතු තැනට ගිය නිසායි භික්ෂුන් වහන්සේලා අර විදිහේ චෝදනාවක් කළේ. මොකද සෙවණැල්ල වෙනස් වුණා එකපාර. අපේ භාග්‍යතුන් වහන්සේ මතක් කළේ මහණෙනි සසරින් එතර යන්න ගුණ පුරන උත්තමයන්ට හිරු සඳු පවා උපකාර කරනවා. වින්නතුනි මේ ලෝකේ යම් කෙනෙක් මේ භයානක සංසාරයෙන් එතර වෙන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කරන්න පටන් ගන්නව නම් ඔවුන්ට ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ රැකවරණය සහ ඇල්ම බැල්ම ආරක්ෂාව තියෙනවා. මොකද අපේ භාග්‍යතුන් වහන්සේ මේ සංසාරයෙන් එතර යන්න වීරිය වඩන අය හොයාගෙන යදුන් ගණන් පයින් වඩිනවා.
තනියමම වඩිනවා. යදුන් 100 ගණන් දහස් ගණන් පයින්ම වඩිනවා සසරින් එතර වෙන අය හොයාගෙන. යම් තැනක ඉන්නවද සංසාරයෙන් එතර යන්න වීරිය වඩන අය එවන් අය හොයාගෙන වඩිනවා. මොකද වීරිය නොවඩන අය හොයාගෙන වැඩලා තේරුමක් නැහැනේ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ නම් බලනවා මම මෙතෙන්ට වැඩම කරලා අවවාදයක් කරාම අවවාදෙහි පිහිටලා එතන ඉඳලා සසරින් එතර යන්න කටයුතු කරගන්නවද කියලා. ඉතින් එහෙම කරගන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වඩින්නේ නැහැ. යම් ධර්ම දේශනාවක් කරන වෙලාවට ඒ දේශනාව අවසානයේ සෝවාන් වෙන අය කොච්චරද, සකදාගාමි වෙන අය, අනාගාමි වෙන අය, අරහත් වෙන අය කොච්චරද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ හොඳටම දැනගෙනම තමයි ධර්ම දේශනාව කරන්නේ. සියලු සත්වයන්ගේ සියලු සිත් භාග්‍යතුන් වහන්සේ දකිනවා කියන කාරණාව පින්නතුනි එදා විතරක් නෙමෙයි අදත් එහෙමයි. අපි සියලු දෙනාගේම සියලුම සිත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අපේ හිත ගැනවත් අපි දන්නේ නැහැ. ඊළඟට මට ඇති වෙන්නේ රාගසිතක්ද, දේශසිතක්ද, මෝහසිතක්ද අපි දන්නේ නැහැ. ඊළඟ පැයේ මොන වගේ සිත් ඇති වෙයිද කියන කාරණාව අපි දන්නේ නැහැ. නමුත් පින්නතුනි ඔබටත් මටත් නිවන් දකින්න තුරු පහළ වෙන සිතුවිලි සමුදාය භාග්‍යතුන් වහන්සේ දන්නවා. අතීතයේ පහළ වුණ සිතුවිලිත් දන්නවා. වර්තමානයේ පහළ වෙන සිතුවිලිත් දන්නවා. අනාගතයේ පහළ වෙන්නා වූ සිතුවිලි ගැනත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. සියලුම සත්වයන් පිළිබඳව. අනන්ත සක්වල අනන්ත ජීවීන් පිළිබඳව. ඔවුනොවුන්ගේ සිත් දැනගන්නවා කියන එක සර්වඥතා ඥානයේ අංශු මාත්‍රයක් විතරයි. නමුත් පින්නතුනි යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා මේ සංසාරයෙන් එතරට යන්න ගුණ පුරන්න පටන් ගන්නවා නම්, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරන්න තීරණය කරනවා නම්, අන්න එවන් අයට භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙනවා. එහෙමනම් පින්නතුනි අපිටත් භාග්‍යතුන් වහන්සේ නිවැරදිව නිසි මඟ මනවින්ම දේශනා කොට වදාලා. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගත් කෙනෙක් කල යුත්තේ මෙන්න මෙයයි, ජීවත් විය යුත්තේ මෙන්න මේ විදිහටයි කියලා. ආන්ගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම නිවැරදිව තිසරණෙහි පිහිටලා පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංච සීලය ආරක්ෂා කරගෙන දාන ආදී පින්කම් කරගෙන භාවනාදී උසස් කුසල කර්මයන් සම්පූර්ණ කරගෙන අන්‍යෝන්‍ය සහජීවනයේ ඇතු යම් කෙනෙක් සදහැ සිත් පෙරටු කරගෙන ජීවත් වෙනවා නම් අදත් ඔවුන්ට භාග්‍යතුන් වහන්සේගේ රැකවරණේ තියෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. අපි එහෙමනේ සඳහන් කරන්නේ. අපිටත් විශ්වාසයක් තියෙනවා එතකොට භාග්‍යතුන් වහන්සේ හැර මට වෙන කිසි සරණක් නැහැ කියලා. අපේ විශ්වාසයයි භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයයි මෙලවත් සුවපත් කරලා පරලොවත් සුවපත් කරලා අවසානයේ සසරින් එතර යන තැනට යනකම් සසර මඟ සුවපත් කරගන්න මේ උතුම් මඟ අනුගමනය කරන කෙනාට මනා ශක්තියක්, මනා හැකියාවක් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම ලැබෙනවා. ඒ නිසා මේ කතාවෙන් සහ පඬිත සාමණේරයන්ගේ කාරණාවෙනුත් ඒක තේරුම් අරගෙන හිත්පිට නැති දේවල් හිත්පිට ඇති අය කීකරු කරලා සතුටු වෙනවා. නමුත් හිත්පිට ඇති අය තමන්ගේ හිත කීකරු කරගෙන සතුටු වෙන්න අදහසක් නැහැ. ඔබ ගැනත් හිතලා බලන්න. අපි මේ ලෝකේ කී දෙනෙක් කීකරු කරන්න උත්සාහ කරනවද? දරුවෝ කීකරු කරගන්න හදනවා. දරුවෝ අපට කීකරු වෙන්න ඕනේ. හදන සුරතල් සත්තු අපට කීකරු වෙන්න ඕනේ. තමන්ගේ සේවක සේවිකාවෝ තමන්ට කීකරු වෙන්න ඕනේ. තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ට කීකරු වෙන්න ඕනේ. වෙනතුනි මගෙන් පරිබාහිර
තවත් නොයෙක් අය මට කීකරු විය යුතුයි කියලා හිත ඉන්නවට වඩා ඔවුන් මට කීකරු නොවෙනකොට ද්වේෂසිත උපදවාගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙලා මහා කුසල් කන්දක් තවත් රැස් කර ගන්නවට වඩා අනුන් මට කීකරු කරගන්න කලින් මගේ සිත මට කීකරු කරගන්න බැරිද? අනුන් කීකරු කරගන්න ඉස්සරලා මම විසින් මාව කීකරු කරගන්න ඕනේනේ. ආන් එතෙන්ට යන්න කිසියම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒ ඔස්සේ නුවණ මෙහෙවනවා නම් ඔවුන්ට පින්නදින හුඟක් දේවල් වැටහෙනවා. ඒ වැටහීමට අනුව කටයුතු කරලා මේ සසර මග කෙරවල කරගන්න ලොකු පහසුකමක් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් ඒ සඳහා එසේ කටයුතු කරන්න ඔබටත් ප්‍රඥාව පහළ වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඒ සඳහා ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා. ඊතම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් ඒ තුලින් කටයුතු කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.